සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට සෑමහිත සුව පිණිස උතුම් වූ ශ්‍රී සද්ධර්මයේම ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්මදේශනාව සඳහා අද දින වැඩම කළ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින සදහවත් දායකත්වයෙන් කටයුතු කරන්නේ ඌරුබොක්ක නුගසෙවෙනෙහි පදිංචි මිසි සෙනවිරත්න මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින්. එසේනම් සුපින්වත්නි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි,
දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරමින් ලංකාවාසී සහ ලෝකවාසී සිංහල බෞද්ධ පින්වතුන් වෙනුවෙන් මේ උතුම් සදහම් තිලිනය ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ ඌරුබොක්ක නුගසෙවණෙහි පදිංචි මිසි සෙනවි රත්න මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස ඒක රාශී වෙලා විශේෂයෙන්ම මේ මාසේ 15 වෙනි දිනට අභාව ප්‍රාප්ත වෙලා වසරක් සම්පූර්ණ වෙන එන්.ජී.කේ. ලින්ඩන් සෙනවි රත්න දයාබර පියාණන් වහන්සේට ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණු කරගෙන ඒ වගේම පරලෝසපත් එන්.ජී.කේ. ඩග්ලස් සෙනවි රත්න පුතණුවන්ට සොහොයුරාණන්ට පින් අනුමෝදන් කරන්න එතුමා පරලෝසපත් වෙල වසර 27ක් ගත වුවත් සිහිපත් කරලා පින් දෙන්න. ඒ වගේම වසර 3කට කලින් අභාව ප්‍රාප්ත වූ එන්.ජී.කේ. කමල් කුමාර සෙනවි රත්න පුතණුවන් සොහොයුරාණන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම වර්ග පරම්පරාවේ අභාව ප්‍රාප්ත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියන මේ අරමුණු මුල් කරගෙන දැනට රෝගාතුරව සිටින මෙසි සෙනවි රත්න දයාබර මෑණියන් වහන්සේට ඉක්මන් සුවය සහනය සැලසේවා කියන පැතුමත් ඇතිවයි මේ උතුම් පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම පරලෝසපත් ඥාති පිරිසකට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත් බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි. නේද? ජීවත් වෙලා ඉන්න ඔය ඇත්තන්ට. ඒ නිසා ඔය ඇත්තු පරලෝසපත් අය විදියට බණ අහන්න නැතුව හොඳ සජීවී පුද්ගලයෝ විදිහට මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළ ගාථාව නොඇසූ කෙනෙක් මේ ස්ථානයේ නැති තරම්. ගොඩාක් බෞද්ධ පින්නතුන් දන්න ප්‍රධාන ගාථාවක් තමයි මා මාතෘකා වශයෙන් ප්‍රකාශ කළේ. ඉතින් මම අද හදන්නේ මේ ගාථාව ඇසුරු කරගෙන මේ දන්නා කියන ගාථාවක් ඇසුරු කරගෙන බොහෝ දෙනා නොදන්න යම් කරුණු කාරණා ටිකක් ඉස්මතු කරලා පෙන්වීමටයි. වෙනතුනි ලෝක ඉතිහාසයේහි පහළ වුණ සහ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව හොඳට විමසලා බැලුවොත් චතුරාර්ය සත්‍යයෙන් තොර වෙන්නේ නැහැ. ඒ සියලු දේශනාවන් චතුරාර්ය සත්‍යෙහි අන්තර්ගත කරන්න පුළුවන්. දැන් මතුවට බුදු වන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙලා කියන බණ උනත් බැලුවොත් උන්වහන්සේත් චතුරාර්ය සත්‍යයෙන් තොර අලුත් බණක් කියන්නේ. දැන් ওই සමහර අය ඉන්නෝනේ ගෞතම බුදුහාමුදුරන්ගේ බණ දැන් ගොඩක් පරණයි. නේද? අවුරුදු 2600ක් විතර වෙනවනේ. ඒ නිසා දැම්ම හදීසි නෑ මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනාම බණත් අහලා නිවන් දකින්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෛත්‍රී බුදුහාමුදුරු කියන්නේ ලේටස්ට් බණ කියලා. මතක තියාගන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනත් මේ ලෝකයේහි තියෙන ආර්ය සත්‍ය හතර මුල් කරගෙන තමයි දේශනා කරන්නේ. ඒ නිසා ඔය හැම බුදුහාමුදුරු කෙනෙකුගේම ධර්මය සම්පින්දනය කරලා ගත්තොත් එකයි. නම් ගම් තැන් ඒව වෙනස් වුණාට ධර්මකාරණා වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය කියන එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙන එකක් නෙවෙයි. සත්‍යය හැමදාම හැමතැනම හැම විටම හැම කෙනාටම එක විදිහටයි බලපාන්නේ. එතකොට ඒ සත්‍යයේ එක්කෙනෙක් කියනකොට එක විදිහක් තව කෙනෙක් වෙනකොට තව විදිහක් කියලා සත්‍ය වර්ග කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ චතුරාර්ය සත්‍යය අන්න ඒ වාගේ එකක්. ඉතින් මේ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා කරනු ලබන
මේ දේශනාවන් දිහා බැලුවොත් මේ සියලුම දේශනා එකට කැටි කරලා ගන්න පුළුවන් ගාථාවක් තමයි ඔය මම මාතෘකා වශයෙන් කිව්වේ. ඉස්සෙල්ලාම මේ ගාථාවේ සරල අදහස හිතට ගමු. සබ්බ පාපස්ස අකරණං. සබ්බ කියලා කියන්නේ මොකද්ද? සියලු හැම කියන එකයි. පාපස්ස කියන්නේ පව්. අකරණං කියන්නේ නොකර ඉඳීම. ඒ කියන්නේ සරලව කිව්වොත් සියලු જાතියේ පව් නොකර සිටීමක්. ඊළඟට 2 කුසලස්ස උපසම්පදා. පව් වලින් වැළකීලා පව් නොකර ඉන්නෝ වගේ මොකද කරන්න ඕන? කුසල් වැඩි දියුණු කර ගැනීමත් කරන්න ඕන. ඔන්න ඔය දෙක තමයි කරන්න තියෙන්නේ. ලෝකේ පහළ වෙන සියලු බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ වැඩ දෙකයි. පව් නොකර ඉන්න එකයි කුසල් වඩන එකයි. ඔය දෙක කරාම ලැබෙන ඵලය තමයි සචිත්ත පරියෝදපණං කියන්නේ. තමන්ගේ හිත පිරිසිදු වේ. තවත් සරලව කිව්වොත් හිත පිරිසිදු කරගන්න කරන්න ඕන වැඩ දෙකයි. මොකද්ද වැඩ දෙක? පව් නොකර ඉඳීමයි කුසල් කිරීම. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අනිත් එක තමයි පව් කළොත් සහ කුසලය වැඩි වෙන්නේ නැති වුණොත්, කුසලය පුරුදු කළේ නැති වුණොත් හිත කිලිටි වෙනවා කියන එක. ඒකේ අනිත් පැත්ත. ඒතකොට හිත පිරිසිදු කරගන්න නම් ඔන්න ඔය කාරණා දෙක කරන්න ඕන කියන එක තමයි ඒතං බුද්ධාන ශාසනං සියලු බුදුරජාණන් වහන්සේලගේ අනුශාසනාව වන්නේ. ඔක තමයි සරල අදහස. දැන් ඊට පස්සේ බලමු මේ පළවෙනි වාක්‍යය සබ්බ පාපස්සකරණං කියන එක පොඩ්ඩක් ගැඹුරින් විමසලා බලමු. පින්නතුනි මේ ලෝකයේ ජීවත් වෙන පුහුදුන් සත්වයාගේ කෙලෙස් සහිත සත්වයාගේ හිතේ යට ගැහිලා තියෙන ප්‍රධාන නරක එහෙම නැත්නම් අකුසල සිතිවිලි තුනක් තියෙනවා. ඒවට අපි කියන අකුසල මූල කියලා. මොනවාද අකුසල මූල තුන? ලෝභ, ද්වේෂ, මෝහ. අකුසල මූල හිතේ තිබ්බට පව් සිද්ධ වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් කියලා කියන්නේ පව් නෙවෙයි. හැබැයි හැම පවකම අකුසල් තියෙනවා. දැන් උක සරලව විමසලා බැලුවොත් දැන් මේ වෙලාවේ මේ මොහොතේ අපේ හිතේ ලෝභ ද්වේෂ මෝහ තියනවද නැද්ද? යට ගැහිලා තියෙනවා. ඒතර ලෝභ ද්වේෂ මෝහ තියනවායි කියලා දැන් අපිට මේ මොහොතේ පව් සිද්ධ වෙනවද? පව් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි පව් සිද්ධ වෙන්නේ නැත්තේ? අපි මේ ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක භාවයට පත් කරලා නැති නිසා. ඒව යට ගැහිලා තුනී වෙලා තැම්පත් වෙලා තියෙන සිතිවිලි මේ වෙලාවේ. ඒතර මෙන්න මේ සිතිවිලි යට ගැහිලා තුනී වෙලා කිඳා බැහැලා තියෙනකන් පව් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ඒක කෙලෙස් අකුසල. ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද? හැම ක්ලේශයක්ම පව් නෙවෙයි. ඒතර පවක් බවට පත් වෙන්නේ ක්‍රියාත්මක භාවයට පත් වුණා. මේ කෙලෙස් හෙවත් අකුසල මූල ක්‍රියාත්මක භාවයට පත් කරනවා ක්‍රමවේද තුනකින්. සාමාන්‍ය මිනිස්සු දිහා බැලුවහම මිනිස්සු මේ හිතේ තියෙන අකුසල මූලයන් අර තැම්පත් වෙලා තියෙන අකුසල මූලයන් ක්‍රියාත්මක කරනවා ක්‍රමවේද තුනකින්. මොකද්ද ක්‍රමවේද තුන? සිතින් ක්‍රියාත්මක කරනවා, කයින් ක්‍රියාත්මක කරනවා, වචනයෙන් ක්‍රියාත්මක කරනවා. එතකොට අපි මූලිකවම තේරුම් ගන්න ඕන කාරණාවක් තිබෙනවා. ඒ කාරණාව තමයි දැන් අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර ස්ටේජස් තියෙන තුනක්. පළවෙනි ස්ටේජ් එකට කියන්නේ අනුසය කියලා. අනුසය ක්ලේශ කියලා කියන්නේ කලින් කිව්ව යට ගැහිලා තියෙන අවස්ථාව. එතකොට පව් සිද්ධ වෙන්නේ නැහැ. අනුසය කෙලෙස් තිබ්බ කියලා පව් නෙවෙයි. එතකොට පව් සිද්ධ වෙන අවස්ථාව පළවෙනි අවස්ථාව තමයි පරියුට්ඨාන කියලා කියන්නේ. පරියුට්ඨාන කියලා කියන්නේ හිතේ නැගිටින අවස්ථාව. හිතේ කකාරවමින් තියෙනවා. ඇතුලේ ඇවිස්සි තියෙනවා.
හැබැයි ලැජ්ජා බය නිසා මේක එළියට දාන්නේ නැහැ. හිතේ පැසව තියෙනවා. ඒ පරිඋත්ථාන අවස්ථාව. ඊළඟට පව් සිද්ධ වෙන අවස්ථාව තමයි වීතික්කම අවස්ථාව. වීතික්කම අවස්ථාව කියන්නේ අර හිතේ තියෙන කෙලෙස් පාලනය කරගන්න බැරි වුණාම ඒක ක්‍රියාත්මක කරන සමාජගත කරන ක්‍රම දෙකකින්. මොකද්ද ක්‍රම දෙක? වචනේනුයි ක්‍රියාවෙනුයි. කයිනුයි. නරක වචන කියලා සහ ඊළඟට අනිත් නරක වැඩ කරලා ඔන්න රණ්ඩු සරුවල් වෙලා වෙනත් එන කොටා ගැනීම කරලා පව් සිද්ධ කරගන්න. එතකොට ඔන්න මතක තියාගන්න දැන් අකුසලය පවක් බවට පත් වෙන හැටි. අකුසලය අනුසය අවස්ථාවේදී පවක් බවට පත් වෙන්නේ නැහැ. පව බවට පත් වෙන අවස්ථා දෙක මොකද්ද? පරිඋත්ථාන සහ වීතික්කම අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාවේ හිතින් ක්‍රියාත්මක කරනවා. වීතික්කම අවස්ථාවේදී කයිනුයි වචනයෙනුයි ක්‍රියාත්මක කරනවා. දැන් අපි බලමු මේ සිත කය වචනය කියන තුන්දොර උපයෝගී කරගෙන කරනු ලබන පව්. අපි ඒවට කියනවා දස අකුසල කියලා. නේද? තව විදිහකින් කිව්වොත් සිතින් කයින් වචනයෙන් කරන වැරදි 10ක් තියෙනවා. දැන් කියන්න බලන්න සිතින් කරන වැරදි කීයක් තියෙනවා? සිතින් කරන වැරදි තියෙනවා 3ක්. මොනවාද ඒ 3? ඒවට කියනවා අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියලා. දැන් මෙන්න මේ ටික අපි තේරුම් ගන්න. අභිජ්ජා කියලා කියන්නේ විෂම ලෝභය කියලා අපි ඒකට කියනවා. දැඩි වූ ආසාව. දැන් තමන් ගාව තියෙන එක තමයි ලෝභය කියන්නේ. තමන් ගාව තියෙන එකට ආස කරන එක තමයි ලෝභය කියන්නේ. විෂම ලෝභය කියන්නේ මොකද්ද? අනුන්ගේ දේවල් තමන් සතු කරගන්න තියෙන ආසාව. අරලෝ වැඩි සංග්‍රහය කවිය තියෙන අන් සතු සැපතක් දැකදල ලොබිනේ උන්ට නොවි මට වේයයි සිතනේ. අනේ ඒ කට්ටියට නැතු එක මට තිබ්බනම් හරි කියලා හිතලා අනික් අයගේ දේවල් වලට ආස කරන ස්වභාවය තමයි විෂම ලෝභය. ඊළඟට දෙවනි වචනය ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ තරහේ ක්‍රියාකාරී අවස්ථාව. ද්වේෂයේ ක්‍රියාකාරී අවස්ථාව. ව්‍යාපාදී කියන්නේ ද්වේෂය නෙවෙයි. ද්වේෂයට වැඩි ප්‍රබල එකක්. ක්‍රියාකාරී වුණාම නැසේවා වෙනසේවා කියලා ඔය හිත ඉන්නේ. හොඳක් නම් වෙන්න එපා. හෙන හතම ගහන්න ඕන. හෙන නැත්තම් හදලා හරි ගහන්න ඕන කියලා. ඔය සාප කර හිතින් සාප කර ඉන්නේ. අන්න ඒක තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. ඊළඟට මිච්ඡා දිට්ඨි තුන්වෙනි මානසික ක්‍රියාකාරීත්වය. මිච්ඡා දිට්ඨි කියන්නේ හොඳ කරාට හොඳ විපාක නැහැ. නරක කරාට නරක විපාක නැහැ. අම්මට තාත්තට සැලකුවයි කියලා 아무තු දෙයක් නැහැ. ඔය ආදී වශයෙන් හිතන ස්වභාවය. දැන් ඔන්න හිතින් ක්‍රියාත්මක භාවයට අනුසය කෙලෙස් පරිඋත්ථාන වෙලා දැන් හිතේ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ක්‍රියාත්මක වෙච්ච හිතින් ක්‍රියාත්මක වෙච්ච කෙලෙස් මානසික පව් තුනට මුල් වෙලා තියෙන්නේ අර කියන අනුසය කෙලෙස් මුල් තුන. අපි දන්නවා ලෝභ කියලා අකුසල මූලයක් තිබුණා. ඒ අකුසල මූලයේ ක්‍රියාත්මක භාවයේ තමයි මනසින් ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි අභිජ්ජා කියලා කියන්නේ. අනුන්ගේ දේවල් ගන්න තියෙන ආසාව. අපි දන්නවා ද්වේෂය කියලා මානසික අකුසල මූලයක් තමයි යට තැම්පත් වෙච්ච. ඒකේ මානසික ක්‍රියාකාරී අවස්ථාව තමයි මොකද්ද? ව්‍යාපාදය. මෝහය කියලා තවත් සිතුවිල්ලක් තිබුණා. මානසික තැම්පත් වෙලා. ඒකේ මානසික ක්‍රියාකාරී අවස්ථාව තමයි මොකද්ද? මිච්ඡා දිට්ඨි. එතරම් මෝහය නිසා මිච්ඡා දිට්ඨිය ඇති වෙනවා, ද්වේෂය නිසා ව්‍යාපාදය ඇති වෙනවා, ලෝභය නිසා අභිජ්ජාව ඇති වෙනවා. දැන් ඇති වෙලා හිතේ තියාගෙන මොකද කරන්නේ? ඒව ගැනම හිතා කල්පනා කර ඉන්නවා. එතකොට තමයි ඔන්න පව් පුරවගන්නේ. දැන් ওই ගොඩාක් අය හිතන අපි ඉතින් ගහන්න හිතුවට ගැහුවේ නෑනේ. බනින්න හිතුණා තමයි. හැබැයි ඉතින් බැන්නේ නෑනේ. ඒ හින්දා පව් නෑ කියලා හිතනවා. දැන් ගොඩාක් අය පව් සිද්ධ වෙනවා කියලා හිතන්නේ ගැහුවොත් බැන්නොත් විතරයි. මේ කායික වාචික ක්‍රියාකාරකම් කළොත් විතරයි. ඉතින් ඒව වලක්ක ගත්තොත් පව් සිද්ධ වෙන්නේ නෑ. මං කාටවත් ගහන එක්කෙනෙක් නෙවෙයි, බනින එක්කෙනෙක් නෙවෙයි, මං සත්තු මරන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, කාමයේ වර්ධ හැසිරෙන්නේ නෑ, බොරු කියන්නේ නෑ, අරක්කු සිගරට් බොන්නේ නෑ. ඒ නිසා මං හොඳයි කියලා කියනවා.
ඒව කරන්නේ නැති වුණාට හිතේ අර වාගේ අකුසල ක්‍රියාත්මක වෙනව නම් එයා හිතින් පව් කරන කෙනෙක්. ඒ සමහරු ඉගෙන කියන්නේ අපි ඔය ආවලා වගේ පන්සල් බදාගෙන නැහැ. අපි දන්නව ලිමිට් එක නේද? යන්න ඕන වෙලාව දන්නවා. අපි ඉතින් කාටවත් කරදර කරන්නේ නැතුව අපේ පාඩුවේ ඉන්න බුදුහාඳුරුත් කියලා තියෙන්නේ එහෙම ඉන්න එකනේ වඩාත්ම හොඳ කියලා. හරියට බුදුහාඳුරුවෝ කියපු ධර්මයේ 84000ක් ධර්මස්කන්ධයම අධ්‍යයනය කරා වගේ. ඒ වගේ යම් යම් ප්‍රකාශ කරන. එයා හිතාගෙන ඉන්නේ මේ නරක කරන්නේ නැති හින්දා හොඳයි කියලා. මතක තියාගන්න. නරක නොකල පමණින් හොඳ වෙන්නේ. සත්තු මරන්නේ නැති එක හොඳයි. සත්තු මරන්නේ නැතුව ඉන්නවනම් කාට හරි කෙනෙකුට ඒකේ නරක නැහැ. හැබැයි ඒ සත්තු නොමරා සිටි නිසාම මං සත්තු මරන්නේ නැහැ හින්දා මං හරි හොඳයි කියලා ඒ තුලින් හොඳක් ගන්න යනවනම් ඒක වැරදි. හොරකම් නොකල පමණින් කෙනෙක් හොඳ වෙන්නේ නැහැ. හොඳ වෙන්න නම් මොකද කරන්න ඕන? නරකින් වළකිනවා වගේම හොඳ දේ කරන්න ඕන. නේද? දැන් සරල උදාහරණයක් ගත්තොත් බොරු කියන එක හොඳයිද නරකයිද? නරකයිනේ. බොරු නොකියෝ පමණින් හොඳ වෙනවද? එහෙම හොඳ වෙනව නම් ගොළුව හරි හොඳයිනේ. මේ කිසි ගොළුවේ බොරු කියන්නේ නැහැ. එහෙම වෙන්නේ නොකල පමණින් හොඳ වෙන්නේ. හොඳ වෙන්න නම් හොඳ කරන්න ඕන. නේද? හොඳ නොකල හොඳ වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහා අවධානය කළ තියෙන්නේ. ඉතින් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ පව් සිද්ධ වෙන්නේ කයින් වචනෙන් කරොත් විතරයි කියලා. ඒතර ඔය ගෙවල් වලට වෙලා ගොඩාක් අය හිතින් මොනතරම් පව් පුරවපුරව ඉන්නවද? නේද? ඒ ටිකේ පන්සලට ගිහලා බණක් භාවනා කරගෙන හිත පිරිසිදු කරගන්නව වෙනුවට යන අයටත් බැන දොස් කියලා ඉවර වෙලා කොච්චරනම් හිතින් පව් පුරව ගන්නවද? ඉතින් දැන් ওই හිතෙන් පව් පුරවගෙන ඒක පාලනය කරගන්න බැරි වෙනවා. දැන් ওই විදිහට අර මානසික ක්‍රියාකාරීත්වයේ වේගවත්ව වැඩි වෙන. ඒවට කියන ආවේග කියලා. ආවේග කියලා කියන්නේ තරහට විතරක් නෙවෙයි. රාගය, ద్వේෂය, මෝහය, මානය මේ ඔක්කොම ආවේග බවට පත් වෙනවා. වේගය වැඩි වුණාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. එතකොට තමයි එළියට පනින්නේ. දැන් වාහනයක් වුණත් එහෙමනේ වේගය වැඩි වුණාම බ්‍රේක් ගැහුවත් ඇද්දිගෙන ගිහලා හැප්පෙනවා. අන්න ඒ වගේ මේ සිටිවිලි වලට බ්‍රේක් නැති වුනහම කටින් ඒව පනින එළියට. නේද? ඒතර එයා ගොඩක් අය කියන්නේ එයාගේ කටේ බ්‍රේක් නැහැ කියලා. නමුත් හරියට බැලුවොත් එයාගේ සිටිවිලි එයාට පාලනය කරගන්න නොහැකි වීම නිසා. ඉතින් දැන් මෙන්න මේ සිටිවිලි ආවේග බවට පත් වුනහම මොකද වෙන්නේ? අර පරියුට්ඨානික වීතික්කම වෙනවා. එතකොට අර සිතින් කරපු වැරදි ඔන්න කයින් කරන්න හදනවා. අපි දන්නවා කයින් කරන වැරදිවත් පව් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවද? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන. දැන් ඔය කියන 4 වෙන්නේ අර කියන ලෝභ ද්වේෂ මෝහ පදනම් වෙලා. දැන් බොරු කියන එකට හොඳට හේතු ගවේෂණය කළොත් මොන හේතුවක් වගේ නිසාද බොරු කියන්නේ? බොරු කියන්නේ එක්කෝ Tamanට යමක් ලබා ගැනීමේ අදහසෙන් නේද? එතකොට එතන තියෙන්නේ මොකද්ද? ලෝභය. වෙච්ච දේ උනේ නෑ කියන උනේ නැති දේ උනා කියලා කියනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Tamanට වාසි ලබා ගැනීම සඳහා. එතකොට එතන තියෙන්නේ ලෝභය. කේලම් කියන මේ අගේට ඉන්න අය කොටවල බිඳවල විනාශ කරලා දාන. එතකොට එතන තියෙන්නේ ද්වේෂයයි. පරුස වචන කියනකොට කොහොමත් වෙන්නේ ද්වේෂය තමයි. නේද? හිස් වචන කියනකොට මොකක්ද වෙන්නේ? හිස් ප්‍රලාප කියනෝනේ. වැඩකට නැති දේවල් කියනවා. මොකක් නිසාද? කියනෝ විතර නෙවෙයි අහගෙනත් ඉන්නවා. ඒ මෝහය නිසා. දැන් හිස් වචන වලට රැවටෙනවා ගොඩක් අය. මෝහයෙන් රැවටිලා ඒවට වටිනකන් දීලා අපි මේවා දැනගන්න ඕන කියලා හිතනවා. ඒකනේ ඔය රෑ තිස්සේ නිදි මරාගෙන දේශපාලන සංවාද බල ඉන්නේ. නේද? බණක් අහන්න පුළුවන් එකේ අර එක ටීවී channels වල යන ඒ සංවාද අහගෙන ඉන්නවා. මේවා රටවැසියෝ විදියට අපි දැනගන්න ඕන කියලා. දැනගත්තයි කියලා කරපු දෙයක්වත් නැහැ. නේද? අන්තිමේදී ඒ කට්ටියටත් වෙන රැට නිදාගත්ත එක විතරයි කරලා තියෙන්නේ. අන්තිමේදී අපි කෙලෙසුන්ගෙන් පිරීලා. එහෙම අපිට වෙනවා අපේ හිතයි මේකේ නරක වෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැත්තේ මෝහය නිසා.
එතකොට මේ ප්‍රලාප හිස් වචන කියන්නේ අහන්නේ මෝහය නිසා. අන්න බලන්න දැන් නිකම්ම මේවා ආකස්මිකව එක සැරේ පහළ වෙන ඒවා නෙවෙයි. මේකේ තියෙන හොඳ ප්‍රොසෙස් එකක්. ක්‍රියාවලියක් මේක. එකකින් හට අරගෙන ඒක මානසිකව ක්‍රියාත්මක ඊට පස්සේ කායිකව ඇවිල්ලා වාචිකව ඇවිල්ලා ඊට පස්සේ කායිකව යනවා. කොහොමද කයට යන්නේ දැන්? ඔන්න දැන් වචනයෙන් ওই විදිහට පව් කරලා ඊට පස්සේ ඒකත් නවත්තන්න නැතුව සමහරු කයිනුත් පව් කරනවා. අපි දන්නවා කයින් කරන පව් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මොනවද? සත්ව ඝාතනයයි, සොරකමයි, කාම මිත්‍යාචාරය. දැන් ওই තුනටත් මුල් වෙන්නේ අර ලෝභ ද්වේෂ මෝහ තුنين එකක් තමයි. සමහරට තුනම මුල් වෙන්නත් පුළුවන්. ඒතකොට පළවෙනි එක අපි බලමු සත්ව ඝාතනය. සත්තු මරණය. සත්තු මරනකොට මුල් වෙන්නේ මොකද්ද ප්‍රධානම? මරණ වෙලාදී ඇති වෙන්නේ ද්වේෂය. නේද? එතකොට ඒකට මුල් වෙච්ච අනුසය ක්ලේශය තමයි ද්වේෂය. හොරකම් කරන්නේ මොකක් නිසාද? ලෝභය නිසා. අන්න බලන්න. ලෝභය අනුසය ක්ලේශයක් වුණා. බාහිර මොකක් හරි වස්තුවක් තව කෙනෙකුගේ මොකක් හරි වටිනා කියන වස්තුවක් දැක්කා. ඒක දැකලා ඉවර වෙලා අභිජ්ජාව ඇති වුණා. මානසික ක්‍රියාකාරීත්වයට අර අරමුණත් එක්ක අර වටිනා වස්තුවත් එක්ක ඔන්න ලෝභය මානසිකව ක්‍රියාත්මක වෙන්න ගත්ත අභිජ්ජා විදියට. මොකද අභිජ්ජා කියන්නේ? අනුන් සතු දේ තමන් කරගන්නට තියෙන කැමැත්ත. ඒකට ඉතින් අනේක මට තියෙන නම් හොඳයි ආදී වශයෙන් හිත ලෝභ සිතින් අර පුද්ගලයා අර අයිති ඒ වටිනා වස්තුව අයිති කෙනාව මුලා කරන්න මොකද කියන්නේ? කරන්නේ. බොරු කියන්න ගන්න. බොරු කියලා මුලාවේ දාලා වර්ණනා කරලා හරි මොනවා හරි කරලා ගන්න බැරි වුණාම ඊට පස්සේ මොකද කරන්නේ? වචනෙන් උත්සාහ කළා අරගන්න බැරි වුණානේ. ඊට පස්සේ කයින් ක්‍රියාත්මක වෙනවා. මොකද කරන්නේ? හොරකම් කරනවා. නේද? හොරකම් කළා නම් කායිකව ක්‍රියාත්මක. දැන් බලන්න මේ යට ගැහිලි තිබිච්ච ලෝභය තමයි මේ ඉස්මතු වෙලා පෙරලි ක්‍රියාත්මක භාවයට ආවේ. ඊළඟට කාම මිත්‍යාචාරය කරනකොට ප්‍රධානම මුල් වෙන්නේ මොකද්ද? ඒත් ලෝභයයි, රාගයයි. රාගය තිබුණා ඊට පස්සේ ඒකට ගැළපෙන රූපයක් පුද්ගලයෙක් ආවා. ඒ පුද්ගලයා පිළිබඳව දැඩි වූ ආශාවක් ඇති වුණා. ඒ පුද්ගලයා අනුන්ගේ කෙනෙක්. නමුත් අනුන්ගේ උනත් ඒක තමන්ගේ කරගැනීමේ සිතවිල්ලක් පහළ වුණා. ඒ සිතවිල්ල යාව රවට්ටන්න, යා මුලා කරන්න බොරු කියන්න ගත්තා. සමගියෙන් ඉන්නව නම් බිඳවල කේලම් කියලා රැවැට්ටුවා, අසරණ කළා. අසරණ කරපු වෙලාවේ මමයි ඔයාට සරණ වෙන්න ඉන්න එකම එක්කෙනා කියලා මුලා විදාගත්තා. ඊට පස්සේ කාම මිත්‍යාචාරයට පෙළඹුණා. මේව නිකම්ම වෙන ඒවා නෙවෙයි. මට එක සැරේට හිතුණා ඒක කළා ආදි වශයෙන් හිතුවට බලන්න කොච්චරනම් ක්‍රියාවලියක් මේ තුල ගැඹුරින් පසුබිමෙහි තියෙනවද? ඒතර මෙන්න මේ විදිහට කරනු ලබන සිතින් කයින් වචනයෙන් කරනු ලබන මේ නරක ක්‍රියාවලට අපි කියන්නේ මොනවද? පව් කියලා. එතකොට බලන්න දැන් මේ කියන ක්‍රියාකාරකම් ඔක්කොටම හරියට බැලුවොත් මුල් වෙලා තියෙන්නේ අර අනුසය අවස්ථාවේ යට ගැහිලා තියෙන මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ඒතර ලෝභ, ද්වේෂ, මෝහ හිතේ තියෙනවා නම් ඒ හිත පිරිසිදුයිද අපිරිසිදුයිද? අපිරිසිදුයි. ඒතර අපිරිසිදු සිතින් යම් කිසි කෙනෙක් යම් කිසි ක්‍රියාවක් කරනවා නම් කියන වචනයක් කියනවා නම් ඒක පින්ද පවුද? ඒක පව් නේද? නරක විදිහට කියනවා නම් ඒක පව්. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා කියලා කිව්වේ ඒකයි. අන්න පව් සිද්ධ වෙන හැටි. දැන් ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? දැන් මේ වගේ ක්‍රියාවලියක් නවත්ත ගන්න නම් කරන්න ඕන අර හිත පිරිසිදු කරගන්න එකනේ. අපිරිසිදු හිතින් කරනු ලබන නරක ක්‍රියාකාරකම් පව් කියලා කියනවනේ. එහෙනම් පව් වලින් වළකින්න ඕන. ඔන්න ඔය කියන සියලුම જાතිය පව් වලින් වළකින්න ඕන. සිතින් කයින් වචනයෙන් කරන. ඒක තමයි සබ්බ පාපස්සකරණම් කියන්නේ. පවින් වැළකීලා ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ගොඩක් අය පවින් වැළකීච්ච ගමන් එහෙනම් පින් කරන්න ඕන කියලා. හැබැයි නුවණින් විමසලා බලන්න. යම් කිසි කෙනෙක් කරන ඔය පුණ්‍ය ක්‍රියා නමින් සම්මත හොඳ දේවල් තුලත් යට ගැබ් වෙලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නම් එවන් පින් කරලත් හිත පිරිසිදු කරගන්න
බෑ. ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා හොඳ දේවල් කරන්න පුළුවන්. දැන් අපි බලමු ලෝභ ද්වේෂ මෝහ කියන සිතුවිලි අනුසය අවස්ථාවේ තියෙනවා. ඒක වචනයෙන් සිතින් නරක විදිහට ක්‍රියාත්මක කරන එක තමයි අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨිය. ඕක හිතින් හොඳ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අභිජ්ජා කියන එකේ හොඳ පැත්ත මොකද්ද? අනභිජ්ජා. ව්‍යාපාද කියන එකේ හොඳ පැත්ත මොකද්ද? අව්‍යාපාද. මිච්ඡාදිට්ඨිය කියන එකේ හොඳ පැත්ත මොකක්ද? සම්මාදිට්ඨිය. ඔය තුනම කරන්න පුළුවන් ලෝභ ද්වේෂ මොහයි. දැන් බලන්න. අභිජ්ජා කියලා කිව්වේ අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න තියෙන ආසාවනේ. එතකොට අනභිජ්ජා කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත. මොකක්ද අනිත් පැත්ත? තමන්ගේ දේවල් අනුන්ට දෙන්න තියෙන ආසාව. සරලව කිව්වොත් මොකක්ද? තමන්ගේ දේවල් අනුන්ට දෙන්න තියෙන කැමැත්තට කියන්නේ මොකක්ද කියලා? දානය කියලානේ. නේද? හැබැයි ඔය දානය දෙනකොටත් ලෝභය තියෙන්න පුළුවන්. නේද? යට ගහලා තියෙන ලෝභය ඉස්මතු වෙලා දන් දෙන්න ක්‍රියාත්මක වෙන සිතක් පහළ වෙනවා. මගේ දේවල් අතහරින්න ඕනේ කියලා එනව සිතවිල්ලක් ලෝභය නිසා. ඔය මාතර පැත්තේ එහෙම යනකොට අහංගම වැලිගම හරියට දැකලා ඇති ඔය මූදායිනේ පොඩි ලීයක එල්ලීගෙන මාළු බාන කට්ටිය දැකලා තියෙනනේ. මේ මාළු බාන මිනිස්සු බොහොම නොසෙල්වි බොහොම පරිස්සමෙන් කරන්නේ. ඉතින් ඔය බිලී කොක්කගේ බිලී පිටේ බිලී කොක්කේ පුංචි මාළු කෑල්ලක් නේද? මාළු කෑල්ලක් අමුණලා ඒක වතුරට දාලා අල්ලගෙන ඉන්නේ. මොකටද මේ අල්ලගෙන ඉන්නේ? ඒ බිලී කොක්කේ මාළුවෙක් පැටලෙයි කියලා. දැන් ඒ දාපු සයිස් එකේම මාළුවෙක් පැටලෙයි කියලාද බලාගෙන ඉන්නේ? නෑ. එහෙනම් ලොකු මාළුවෙක් බලාපොරොත්තු. ලංකාවේ මිනිස්සු දන් දෙන්නෙත් ඔන්න ඔය මාළු බාන ක්‍රමයකට. නේද? පොඩ්ඩක් දීලා ගොඩාක් බලාපොරොත්තු වෙනවා. එතකොට හරියට බැලුවොත් මොකද්ද මෙතන තියෙන්නේ? යටින් ඉස්මතු වෙලා තියෙන්නේ මොකද්ද? ලෝභයයි. දානීය නරකයි කියනව නෙවෙයි. හැබැයි එහෙම දෙන්න පෙළඹුණේ මොකක් නිසාද? මෙහෙම දුන්නහම මට මේකෙන් වැඩියෙන් ලැබෙනවා කියන ආකල්පය. ඒතර දෙන එක නරකද? හොඳයි. හැබැයි මට මේකෙන් ලැබෙන නිසායි මේ දෙන්නේ කියන හැඟීම හොඳයිද? නෑ, ඒක තමයි ලෝභය. ඒතර එහෙම මම දෙන්නේ මට ලැබෙන නිසායි කියන ආකල්පයෙන් දෙන දීමනාව තුල ලෝභය නැති වෙයිද? නැති වෙන්නේ. ලෝභය නැති නොකර හිත පිරිසිදු වෙයිද? හිත පිරිසිදු වෙන්නේ. හිත පිරිසිදු නොකර නිවන් දකි නිවන් දකිද? එහෙනම් ඔය දෙන දාන වලින් නිවන් දකින්න පුළුවන් වෙයිද? කල්පනා කරලා බලන්න. සමහරු කියන්නේ මං මෙච්චර දේවල් කරලා තියෙනවා ආදි වශයෙන් කියනවා. මං කටින පිංගම් 10ක් කරලා තියෙනවා අටපිරිකර 15ක් පූජා කරලා තියෙනවා ආදි වශයෙන් පොත්වල ලියාගෙන තියෙනවා. මම මේ ළඟදී බණකට ගියාම ඒක උපාසකම්ම කෙනෙක් අටපිරිකර පූජා කරාට පස්සේ ටික වේලාවකින් පොතක් ගෙනල්ලා මට කියන ස්වාමීන් වහන්සේ පොඩි අත්සනක් දාලා දෙන්නකෝ. මං මොකද කියලා. නෑ මම මෙහෙම පිරිකර පොහින් පූජා කරාම ස්වාමීන් වහන්සේගෙන් අත්සනක් ගන්නවා කියලා. මං ඉතින් පොතේ අත්සන් කරලා අටපිරිකර බාරගත්තා. අර තියෙන අර මුදල් බාර ගතිමි කියලා අත්සන් කරලා බාර ගන්න. දැන් ඒ தත්ත්වයටපත් වෙලා පින් කරනවා. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ වාගේ කරනු ලබන අත්හැරීම් තුල වෙන්නේ ලෝභය තියෙන විතරයි. ඒ කියන්නේ නරක නැහැ ඒක. නරක නෑ ඒක හොඳයි. හැබැයි ඒ තුල ලෝභය තියෙන නිසා එවන් අත්හැරීම් නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒ අත්හැරීම නිසා යාට ලෞකික ජීවිතය සුවපත් කරගෙන දිව්‍ය ලෝක, සැප බ්‍රහ්ම ලෝක, සැප මනුස්ස ලෝක, සැප සුගති සැප විඳින්න දිගට සසර යන්න පුළුවන්. සසරින් මිදෙන්න අවශ්‍ය වෙන අර ලෝභ ද්වේෂ මෝහ හිතේ තාම තියෙන නිසා යාට සසරින් මිදෙන්න බෑ වන් දේවල් කරලා. අන්න ඒක ගොඩක් අයට තේරෙන්නේ. ඒ නිසා තමයි බොහෝ දෙනා මේ සසර සැරිසරන්නේ. මොකද ලෝකේ බුදුහාමුදුරුවෝ පහළ වුණත් නැතත් හොඳ නරක කියන දේවල් තිබ්බා. බුදුහාමුදුරුවෝ පහළ වුණත් නැතත් ලෝකේ සුගති දුගති තිබ්බා.
දැන් බලන්න බුදුහාමුදුරුවෝ මේ බුදු වීම සඳහා මනුෂ්‍ය ලෝකෙට වැඩි සුගතියේ ඉඳලා නේද? සෞතිසා දිව්‍ය ලෝකේ ඉඳලානේ. එතකොට තුසිත දිව්‍ය ලෝකෙ ඉඳලානේ. එතකොට ඒ දිව්‍ය ලෝකවලට ගිහිපු ඒ ඔක්කොම මේ බෞද්ධයෝ නෑ. ඒ කාලවල යම් යම් පින්දහම් හොඳ දේවල් කරලා ගියේ. ඒතර එවන් දේ පමනක් කරලා නිවන් දකින්නට මං ඕනතරම් දේවල් කරලා තියෙනවා කියලා යමෙක් සෑහීමටපත් වෙනවා නම් බලන්න ඒ සෑහීමටපත් වීම මොනතරම් මුලා වෙච්ච අදහසක්ද කියලා. ඒතර අපි කොහෙද ඉන්නේ කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට දැන් දෙවනි එක තමයි මානසික ක්‍රියාකාරකම. නරක පැත්තෙන් ක්‍රියාත්මක කරනකොට අපි කියන ව්‍යාපාදය කියලා. ඒ හොඳ පැත්ත මොකද්ද? අව්‍යාපාදය. ව්‍යාපාදයට මුල් වෙන්නේ ද්වේෂයයි. නේද? අව්‍යාපාදයට මුල් වෙන්නේ අද්වේෂය හේවත් මෛත්‍රී. අද්වේෂය. දැන් මෙන්න මේ අව්‍යාපාදය කියන එක මෛත්‍රී සහගත සිටිවිලි කියන එක හොඳයිද නරකයිද? හොඳයිනේ. හැබැයි ඔය මෛත්‍රිය තුලත් සමහරු මොකද ඇති කරගන්නේ? මෛත්‍රිය තුල ඇති කරගන්න ලෝභය. මෛත්‍රී සිතුවිලි හොඳයි. හැබැයි මෛත්‍රී කරන්න ඉස්සෙල්ලම පටන් ගන්න තමන්ගේ මහත්ය අරගෙන. මහත්ය රට ගිහිල්ලා නම් ෆොටෝ එක ළඟ තියාගෙන කන්න දෙන ඉන්න මිනිස්සුනේ කොච්චරද කියලා. නේද? මහත්ය සුවපත් වේවා නිදුක් වේවා කියලා. දැන් සමහර ඔය අම්මලා එහෙම කියන මගේ දවසේ පළවෙනි කාර්යය අනේ මේ මගේ ළමයින් ටිකටයි හැමෝටම මතක් කර කර වෙනම මං මෛත්‍රී කරනවා. ඒක මෛත්‍රී නෙවෙයි. ඒක ආශිර්වාද කිරීමක්. ඒක සෙත් ප්‍රාර්ථනා කිරීමක්. ඒ වගේ මෛත්‍රී භාවනා කරලා නිවන් දකින්න බෑ. ඒක අතිශයින්ම පුද්ගලිකයි. ඒක අතිශයින්ම බැඳීමෙන් යුක්තයි. එවන් දේවල් කරලා නිවන් දකින්න බෑ. ඒව හොඳයි ලෞකික පැවැත්ම තහවුරු කරගන්න. ආශිර්වාද කළ සුවපත් කරන්න හොඳයි. නමුත් එහෙම මෛත්‍රී කරන්නේ තමන්ගේ පුද්ගලිකත්වයේ මුල් කරගෙන. යමෙක් මෛත්‍රී කරනවා නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වූ සිතත්ව වෙත්වා කියලා එතන කිසිම පුද්ගලිකත්වයක් නැහැ. අන්න ඒකයි කුසලය. ඒ තුළ මමත්වේ නැහැ. ඒ තුළ ලෝභය නැහැ. ඒ තුළ බැඳීම නැහැ. ඒ තුළ අකුසලය නැහැ. අකුසලය නැතිව කරන යම් කිසි මානසික ක්‍රියාකාරකමක් වේ නම් අන්න එවන් මානසික ක්‍රියාකාරකම් භාවනා වශයෙන් ගන්න පුළුවන්. එතකොට ඒ භාවනාව තුළ සංස්කාර ගොඩ නැගින්නේ. නැත්තම් ඔය ගොඩාක් මෛත්‍රී භාවනා කරනවා කියලා කරලා සංස්කාර පොදි බැඳගෙන සසරට වැටිලා යන එකයි වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක සිතින් කරන නරක වැඩක් තමයි මෝහේ මුල් වෙලා කරන මිච්ඡා දිට්ඨිය. ඒකේ හොඳ පැත්ත මොකක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? හොඳ කරාම හොඳ විපාක තියෙනවා, නරක කරාම නරක විපාක තියෙනවා. අම්මට තාත්තට සලකන එක හොඳයි, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. ඔය ආදි වශයෙන් ඇති කරගන්න විශ්වාසය. ඒ විශ්වාසය යුතුව මොකද කරන්නේ? අපි ඉතින් හොඳ කරගත්තොත් හොඳ දේ තමයි ගෙනියන්නේ. අතට ගන්න හැම දෙයක්ම දාලා යනවා. ගෙනියන්නේ හිතට ගන්න දේ විතරයි. ඉතින් සසර ගමන සුවපත් කරගන්න මොන හරි කරගෙන තියාගන්න ඕන කියලා ඔන්න එකතු කරනවා. එහෙම එකතු කර මෙයා භවය නිර්මාණය කරන භව ගමන ශක්තිමත් කරනවා මිස භව නිරෝධයට වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඒක අපි හොඳට වටහා ගන්න ඕන. සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. මොකද්ද සම්මා දිට්ඨි දෙක? ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි නිවන් දකින්න උපකාර වෙන්නේ. ලෞකික සම්මා දිට්ඨිය සසර සුවපත් කරගෙන දිගින් දිගට සැප විඳගෙන යන්නට උපකාර වෙන එකක්. ලෝකෝත්තර සම්මා දිට්ඨියේ ඉඳලා බැලුවොත් ලෞකික සම්මා දිට්ඨිය දිහා ඒක මිච්ඡා දිට්ඨිය. එතකොට දැන් ගොඩක් අය බෞද්ධයෝ විදියට ওই ලෞකික සම්මා දිට්ඨියේ සඳහන් කාරණා සිද්ධ කරලා ඉවර වෙලා මං ඕන තරම් නිවන් දකින්න පින්කම් කරගෙන තියෙන්නේ කියලා සෑහීමටපත් වෙනවා. නේද? දැන් ඔය සමහරු අම්මට තාත්තට හරියට සලකන ඕනේ. ලෙඩ වුණාම හොඳට අපුපස්සන්. ඒක කරන්න ඕන. දරුවෝ හැටියට ඒක කරන්න ඕන. දැන් ඔය සමහර අය අම්මලා තාත්තලාට සලකන හැටි බලාගෙන ඉඳලා කියනවා මොකද්ද කියන්නේ? අනේ අපිට නම් ඕක කරන්න අමාරුයි. ඔයාට වෙන පින්කම් ඕනේ නැහැ. ඔය අම්මට තාත්තට සලකන ඕකම ඇති නිවන් දකින්න කියලා කියනවා. ඇත්තටම ඇතිද? ඇත්තටම එහෙම ඇති වෙන්නේ නැහැ.
මොකද ඔය ගොඩක් වෙලාවට අම්මට සලකන තාලෙට නැන්දම්මට සලකන්නේ නැහැ ඔය දූලා. නේද? එතකොට මේ සැලකිල්ල මොකක් නිසාද? මමත්වය නිසා, මගේ කම නිසා. ලෝකීන අනිත් අම්මලටත් ඔය විදිහට සලකනවා. නෑ. නේද? සමහර වෙලාවට පාරේ යන කෙනෙක් වැටිලා ඉන්නව දැක්කොත් අහක බලාගෙන යයි. ඒතර මේ මොකද මෙහෙම සැලකුවේ? මමත්වය නිසා. දැන් මේකෙන් අදහස් කරන්නේ අම්මට තාත්තට සලකන්න එපා කියන එක. එහෙම නැතුව හුදෙක් කරුණා මෛත්‍රී චේතනාවම ඉස්මතු කරගෙන කරන්න පුළුවන් නම් අන්න ඒක හොඳයි. ඒක හොඳයි. එහෙම කරුණා මෛත්‍රී චේතනා ඉස්මතු කරගන්නෙත් නැතු බැඳීම නිසාම සලකනව නම් ඒකත් හොඳයි නරක නෑ. ඒක සසර පැවැත්මට හොඳයි. හැබැයි ඒවා කරලා ඉවර වෙලා මං අම්මට සලකලා තියෙනවා ඒ නිසා මට නිවන් දකින්න ඒ ටික ඇති කියලා හිතාගෙන ඉන්නව නම් ඒක මිත්‍යා දෘෂ්ටිය. ඉතින් දැන් මේ වාගේ හැඟීමක් මෝහ සහගතව ඇවිල්ලා ඔන්න මෝහේ මුලා වෙලා අර හොඳ දේවල් කරනවා. මේ මෝහෙන් මුලා වෙලා භවයේහි පවතින එක හොඳයි කියලා හිතාගෙන දිව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න, මනුෂ්‍ය ලෝකේ යන්න, සුගතියේ යන්න පින් කරනවා. එතකොට ඒ පින්කම් වල තියෙන යට මොකද්ද? මෝහයයි. නේද? ඒතර දැන් මේ සිතින් කයින් වචනේ සිතින් කරපු හොඳ ක්‍රියාකාරකම් තුල ලෝභ ද්වේෂ මෝහ තියෙනවා. ඊට පස්සේ වචනේ දිහා අපහු බලමු. වචනයෙන් කරන වැරදි තමයි බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. ඒ හොඳ වචන හොඳ පැත්ත මොකද්ද? බොරු කියන්නේ නැතුව ඇත්ත කියනවා. කේලාම් කියන්නේ නැතුව සමගිය ඇති කරන කතා කියනවා. පරුස වචන කියන්නේ නැතුව මෘදු මොලොක් කන්කලු මිහිරි වචන කතා කරනවා. හිස් වචන කියන්නේ නැතුව වැඩකට ඇති වචන කතා කරනවා. ඕකනේ හොඳ පැත්ත. ඔය හොඳ වචන කතා කරන්නත් පුළුවන් ලෝභ ද්වේෂ මෝහ මුල. නේද? දැන් ඇත්ත කතා කරන්න පුළුවන් කොහොමද? තමන්ගේ වාසියට. දැන් සමහරු කීමටත් කියන්නේ ඇත්ත කියන්නම් කීයක් දෙනවද කියලා අහන්න. නේද? එතනම තියෙන්නේ ලෝභයයි. නේද? දැන් සමහරු ඇත්ත කියනවා පැත්ත ගියක්. නේද? මොකද වඩාත්ම ජනතා සම්මාන ලබා ගැනීම සඳහා. ඊට පස්සේ සම්මාන තියාගෙන තමයි පැත්ත ගියත් ඇත්ත කියලා. ඒක ලෞකික පැවැත්මට රේටින්ග්ස් වලට හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඒවා එහෙම කිව්වා කියලා නිවන් දකින්න බෑ. ඒවා හොඳ වෙන්න පුළුවන් ලෞකිකාංශයෙන්. නමුත් ඒ තුල තියෙන ලෝභය නම් ඒ සත්‍ය වචනය නිවනට උපකාර වෙන්නේ. අපි ඒක දැනගන්න. දැන් සමගිය ඇති වෙන කතා කරනවා. තරහ වෙලා ඉන්නකොට කවුරු හරි කෙනෙක්. එතකොට අනේ ඔයාලා තරහ වෙන්න එපා කියලා සමගිය කරන හරි උනන්දුයි. මොකද මේ සමගිය ඇති කරවන්න හදන්නේ. සමහරුගේ කටින් පනිනෝ ඔයාලා තරහ වෙලා ඉන්නකොට මටයි පාඩු කියලාත් කියනවා. එතකොට මේ Tamanට තියෙන පාඩුව මකා ගන්න තමයි මේ සමගි කරන්න හදන්නේ. සමගිය ඇති වෙන වචන කතා කරන එක සැබවින් හොඳයි අර වාගේ කිසිම අපේක්ෂාවකින් තොරව. එහෙම අපේක්ෂා කරනව නම් ඒක එතන තියෙන ලෝභය නේ. ඔන්න ඔය විදිහට ලෝභ ද්වේෂ මෝහ මුල් වෙලා ඔය කියන හොඳ වචන කතා කරත් එතන තියෙන්නේ අකුසලය. අකුසලය සහිතව කරන හොඳ දේවල් පිං. අකුසලය සහිතව කරන නරක දේවල් පව්. එතකොට ඔය හොඳ නරක දෙකේම තියෙන්නේ අකුසල්. අකුසල් තියෙනකන් සසරින් නිදහස් වීමක් නැහැ. සසරින් මිදීමක් වෙන්නේ නැහැ. පින් පව් දෙක නවත්තන්න ඕන. රහතන් වහන්සේලා පිනුත් ප්‍රහාණය කළා, පවත් ප්‍රහාණය කළා. පුඤ්ඤ පාප පහින කියලා කියන්නේ ඒක. එකකින් අදහස් කරන්නේ හොඳ දේවල් නොකර හිටිය කෙනෙක් නෙවෙයි. එකකින් අදහස් කරන්නේ නැවතු පින නැවැත්තුවා කියලා කියන්නේ කුමක්ද? හොඳ ක්‍රියාව හා බැඳුණු ලෝභ ද්වේෂ මෝහ නැවැත්තුවා කියන එකයි. දැන් පින නැවැත්තුව ගමන් දන් දෙන්න නැතුව ඉන්නවා. නේද? පින නවත්තනවා කියව ගමන් සිල් ගන්න නැතුව ඉන්නවා. බණ අහන්න නැතුව ඉන්නවා. ඒක නෙවෙයි මේ කරන්නේ. ඒව කරන ගමනේදී ඒහා බැඳෙන ලෝභය, ද්වේෂය, මෝහය අඳුනාගෙන අන්න ඒව ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන විදිහට අර ක්‍රියාකාරකම් කරන්න පුරුදු වෙන්න. එහෙම කළොත් තමයි ඒ ක්‍රියාව කුසලය වෙන්නේ. ඒක අපි තේරුම් ගන්න. දැන් අපි ආයි බලමු කයින් කරන හොඳ දේවල්. සත්තු මරණ එකකින් වළකිනෝ මොකද කරන්නේ? සතුන්ට අබේ දාණය දෙනවා. ජීවිත දාණය දෙනවා. සතුන් මරණයකින් නිදහස් කළා. සතු බේරගන්නේ මොකක් නිසා? සතුන් කෙරෙහි කරුණාවෙන්ම බේරගන්න අයත් ඉන්නවා. ගොඩක් අය සතු බේරගන්නේ Tamanට අපල තියෙනකොට තමයි.
නේද? හරියට හොඳට බැලුවොත් ඔය හරක් ටික බේරෙන්නේ ඒකින්ද. ඒක අතකින් බලනකොට ලංකාවේ ඉන්න මිනිස්සු මේ හරක්ගේ පිනට මිනිසුන්ට අපල තියෙනවා. නේද? ඔන්න එහෙම නැත්තම් ඔය මැරෙන්න යන හරක් ලේසියෙන් බේරෙන්නේ නැහැ. එතකොට එතන තියෙන්නේ අතිශයින්ම ලෝභය. මේකෙන් අදහස් කරන්නේ එහෙම හරි කරලා අරක බේර ගන්න එක හොඳයි නරක නෑ. ඒක පැවැත්මට හොඳයි. හැබැයි සංසාර ගමන නවත්ත ගන්නට ඒක උපකාර වෙනවා කියලා හිතුවොත් ඒක වැරදි. ඊළඟට හොරකමින් වළකිනවා දන් දෙනවා. ඒකත් අන්න කලින් කියපු විදිහට දන් දෙන්නේ ලෝභය මිශ්‍ර කරගෙන නම් විශාල බලාපොරොත්තු ඇතුව නම් එතන තියෙන්නේ අකුසල ඉස්මතු වීම. ඊළඟට කාම විත්‍යාචාරයේ යෙදෙන්නේ බ්‍රහ්මචාරී ජීවිත ගත කරන බොහොම හොඳ සිල්වන්ත ජීවිත ගත කරන හැබැයි සීලය තුල තමන් හුවා දක්වලා අනිත් අය හෙලා දකින්න මං සිල්වන්තයි මේ මිනිස්සු දුස්සීලයි ඕම කළ මොන අපායයිද මන් දන්නේ ඔය ආදි වශයෙන් හැමෝටම තමන්ගේ සිල්වන්තකම කියා යනවා ඒ තුල තියෙන්නේ තන්දිවිදු බලනකොට කෙලෙස් නේද එතකොට අන්න ඒ වාගේ කෙලෙස් මිශ්‍රිතව යම් කෙනෙක් හොඳ දේ කරනවා නම් ඒක බුදුහාමුදුරු සබ්බපාපස්සකරණම් කියලා කිව්වහම ඔන්න ඔය හැම දෙයක්ම වලකනවා. සබ්බපාපස්සකරණම් කියන එකේදී ඒතකොට පිනයි පවයි දෙකම ඔය තුල අන්තර්ගතය තියෙනවා. මොකද ඔය පිනට පවට දෙකටම මුල් වෙලා තියෙන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ. ඊළඟට කුසලස්ස උපසම්පදා. දැන් ඔය පින කුසලයක් බවට පත් කරගන්න නම් මොකද කරන්න ඕනේ? අර ලෝභ ද්වේෂ මෝහ නැතුව සිතින් කයින් වචනයෙන් අර හොඳ ක්‍රියාකාරකම් කරන්න පුරුදු වෙන්න ඕන. ඒකට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. කුසලයේ වැඩි දියුණු කරගන්න හැමතිස්සෙම යම් කිසි ක්‍රියාවක් කරනකොට හිතනකොට කියන වචන කියනකොට ඒ වගේම යම් ක්‍රියාකාරකම් කරනකොට නුවණින් බලන්න ඕන. මේක ලෝභයේ මිශ්‍ර වෙලා එන එකක්ද, ද්වේෂයේ මිශ්‍ර වෙලා එන එකක්ද, මෝහයේ මිශ්‍ර වෙලා එන එකක්ද කියලා බලන්න ඕන. එහෙම බලමින් ලෝභ ද්වේෂ මෝහ මිශ්‍ර වෙලා එනවනම් අන්නේ මිශ්‍ර වෙනය නවත්ත ගන්න ඕන. ලෝභ ද්වේෂ මෝහ වලට මිශ්‍ර වෙන්න නැගෙන්නට ඉඩ දෙන්නේ නැතුව ඒක ක්‍රියාත්මක කරන්න පුරුදු වෙන්න ඕන. ඒක තමයි කුසලස්ස උපසම්පද. ඒකට තියෙන්න ඕන සතිය තියෙන්න ඕන වීරිය තියෙන්න ඕන. සතිය කියන්නේ මොකද්ද? සිහිය. වීරිය කියලා කියන්නේ අර අකුසලයේ මැඩපවතල කුසලයේ උපදව ගන්නට උත්සාහය තියෙන්න ඕන. අන්න ඒ විදිහට යම් කෙනෙක් කටයුතු කරනවා නම් එයාගේ හිතේ ලෝභ ද්වේෂ මෝහ රැඳෙන්නේ නැහැ. ඒතර ලෝභ ද්වේෂ මෝහ රැඳෙන්නේ නැත්නම් එයාට කර්ම රැස් වෙන්නේ නැහැ. දැන් ওই ලෝභ ද්වේෂ මෝහ පදනම් කරගෙන සිත කය වචනය කියන තුන්දොරින් සිදු කරන හොඳ සහ නරක ಜಾති දෙකට කියන පොදු නමක් තමයි සංස්කාර. හෙවත් කර්ම. සංස්කාර රැස් වෙන්නේ නැහැ ලෝභ ද්වේෂ මෝහ නැත්තම්. එතකොට සංස්කාර කියලා කියන්නේ කෙලෙස් වලට කියන තවත් නමක්. ඒ කෙලෙස් යම් කිසි හිතක තියෙනවා නම් ඒ හිත අපිරිසිදුයි. කෙලෙස් උපමා වලට දාලා තියෙන්නේ උපමා කීපයක් තියෙනවා. කෙලෙස් ගිනි, කෙලෙස් කසට, කෙලෙස් මලකඩ, කෙලෙස් දූවිලි. දූවිලි වැඩිච්ච තැන ලස්සන නැහැනේ. ගිනි ගත්ත තැන ලස්සන නැහැනේ. මලකඩ කාපු තැන ලස්සන නැහැනේ. කසට පය ගන්විච්ච තැන ලස්සන නැහැනේ. හරිම කැතයි. අවලස්සනයි. එතකොට යම් සිතක කෙලෙස් මලකඩ දූවිලි ආදී වශයෙන් කෙලෙස් තියෙනවා නම් ඒ සිත අපිරිසිදුයි. එහෙනම් සංස්කාර වලින් වැහිලා තියෙන හිත අපිරිසිදුයි. හිත පිරිසිදු කරගන්න නම් හිත සංස්කාර වලින් මුදව ගන්න ඕන. ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් වියුක්ත වූ හොඳ ක්‍රියාකාරකම් කරන්න. අන්න ඒක තමයි කුසලස්ස උපසම්පදා. කුසල් කරනකොට මොකද වෙන්නේ? ලෝභ ද්වේෂ මෝහ යට වෙලා යනවා. තුනී වෙලා යනවා. අඩු වෙලා යනවා. එහෙම අඩු වෙන තරමට හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන තරමට නිර්මල වූ දහම වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හිත පිරිසිදු වෙන තරමට හිතේ සංස්කාර නැති වෙලා යනවා. සංස්කාර වලින් තොර වූ සිත නැවත භවයක් කරා ගමන් කරන්නේ නැහැ. හිත නැවත භවයට යන්නේ සංස්කාර වලින් පිරෙන තරමටයි. ඒතර සංස්කාර වලින් තොර වූ සිත නැවත භවයකට යන්නේ නැත්නම් ආයි ඉපදීමක් නැහැ. ආයි ඉපදීමක් නැත්නම් වයසට යෑමක්, ලෙඩවීමක්, මරණයක් නැහැ.
වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක දුකක් නම් ඉපදුනේ නැත්තම් දුකකුත් නැහැ. ඒ දුක නැති වෙන්නට හේතුව හිත සංස්කාර වලින් මුදවා ගැනීම නම් වූ හිත පිරිසිදු කර ගැනීම නිසා. එහෙම හිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබුණේ පවෙන් වැළකීලා කුසලය දියුණු කරගන්නට කටයුතු කරපු නිසායි. අන්න ඒක තමයි බුදුහාමුදුරු අපෙන් බලාපොරොත්තු. එතකොට දැන් ඔය ගාථා නිකන් කියන වගේ නේ මොනතරම් ගැඹුරක් මේ තුල තියෙනවද කියලා හොඳින් අවබෝධ කරගෙන මේ සත්‍ය වඩ වඩාත් වටහාගෙන කුසලයට නැඹුරුව ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා හැමත මේ දේශනාව උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මම අද කියලා දුන්නේ සියලු බුදුරජාණන් වහන්සේලගේ අවවාද අනුශාසනාව. ගාථා. මොකද්ද ගාථාව? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං බුද්ධාන ශාසන. ලෝකෙ පහළ වෙන සියලු බුදුහාමුදුරුව අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා කීයද? දෙකයි. මොකද්ද කාරණා දෙක? සියලු ಜಾතිය පවු නොකර සිටීමත් කුසල් වැඩි දියුණු කර ගැනීමත් කියන කාරණා දෙක. ඒ කාරණා දෙක කරගත්තොත් හිත පිරිසිදු වෙනවා. සචිත්ත පරියෝදපනං කියලා කිව්වේ ඒකයි. අන්නේ පිරිසිදු හිතේ සංස්කාර ගොඩ නැගෙන්නේ නැහැ. සංස්කාර නැති හිත නැවත භවයක් කරා යන්නේ නැහැ. නැවත භවයක් කරා යන්නේ නැත්නම් දුකටපත් වීමක් නැහැ. දුකින් නිදහස් වෙන්නට අවකාශ තියෙනවා. ඉතින් ඒ නිසා හිතේ තියෙන මේ ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීම ක්ලේශ ධර්ම ප්‍රහාණයට බෙහෙවින්ම බලපාන. මා මතක් කළා හිතේ කෙලෙස් ක්‍රියාත්මක කරන ආදීර කීයක් තියෙනවද? 3යි. මොනවාද? අනුසය, පරියුට්ඨාන, වීතික්කම. අනුසය අවස්ථාවේ තියෙන සිටිවිලි වලට කියන අකුසල මූල කියලා. ඒව පව් නෙවෙයි. පව් බවට පත් වෙන කොයි වෙලාවෙදිද? පරියුට්ඨාන සහ වීතික්කම අවස්ථාව. මානසිකව, වාචසිකව සහ කායිකව ක්‍රියාත්මක වෙනකොට නරක විදිහට ඒව පව්, හොඳ විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒක පිං. ඒ හොඳ නරක දෙක තුලම යට ගැහිලා තියෙන සිටිවිල්ල තමයි ලෝභ, ද්වේෂ, මෝහ, අකුසල මූල. ඒතර අකුසල මූලයන් පදනම් වෙලා තියෙනවා නම් ඒවා හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඉතින් නරක කරාම දුගතිය යනවා, හොඳ කරාම සුගතිය යනවා. දෙගොල්ලම භවයේ ඉන්නවා. භවයෙන් නිදහස් වෙන්න නම් ඔය දෙගොල්ලම මොකද කරන්න ඕන? හොඳින් වලකින්නත් ඕන, නරකින් වලකින්නත් ඕන. අකුසලය උගුල්ලලා දාන්නත් ඕන. අකුසලය උගුල්ලලා දාන එකට තමයි කුසලස්ස උපසම්පදා කියන කුසල් දියුණු කර ගන්නවා කියන්නේ. අන්නේ කුසලය ඒ ලෞකික අපේක්ෂා බැඳීම් වලින් තොරව සිදු කරන්න උත්සාහවත් වෙන කෙනා තමයි නිවනට සමීප වෙන්නේ. එලෙසින් කටයුතු කරන්න හැම දිනාටම මේ දේශනාව උපකාරයක්ම වේවා. මේ උතුම් කුසල් බලෙන් හැමත හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ ඌරුබුක්ක නුගසෙවණෙහි පදිංචි මිසී සෙනවිරත්න මෑණියන් ඇතුළු දූ දරුවෝ පිරිස ඒකරාශී වෙලා විශේෂයෙන්ම ඊටාම උතුම් බලාපොරොත්තු කිහිපයක් පෙරදරි කරගෙන NGK ලින්ඩන් සෙනවිරත්න දයාබර පියාණන් වහන්සේ ස්වාමි පුරුෂයාණන් පරලෝසපත් වෙලා මේ මාසේ මැයි මාසේ 15 වෙනි දිනට වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමාට පින් අනුමෝදන් කරන්න ප්‍රධාන අරමුණ කරගෙන ඒ වගේම NGK ඩග්ලස් සෙනවිරත්න මහත්මයාටත් NGK කමල් කුමාර සෙනවිරත්න මහත්මයාටත් ඒ සොහොයුරු දෙපළ පුතුණුවන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන සහ පරලෝසපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන. ඉතින් මේ පරලෝසපත් පියාණන් වහන්සේ ඇතුළු සියලු ඥාතීහු මේ උතුම් ධර්ම දානමය කුසලය දැක බලා සතුටුව තම තමන්ගේ සංසාර ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙමු. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා. විශේෂයෙන්ම රෝගාතුරව ප්‍රතිකාර ලබන දයාබර මෑණියන් වහන්සේට මිසී සෙනවිරත්න මාතාවට
ඉක්මන් සුවේ සහනේ සලසත්වා සීලෝ අපලුපද්‍රෝ දූරී භූත කරත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් මේ පින්නතුන් හැම දිනාටම මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ මාධ්‍ය ජාලය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.